අයිබෝවන් අපි ඉන්නේ තුන්වෙනි වීඩියෝ එකේනේ. එතකොට ඇල්කිල් හේලයිඩ් වලම තමයි ඉන්නේ තාම. ඇල්කිල් හේලයිඩ් වල මේ වීඩියෝ එකයි ඊළඟ වීඩියෝ එකේ පොඩි වෙලාවක් යනකොට ඇල්කිල් හේලයිඩ් ඉවරයි. ඇල්කිල් හේලයිඩ් ඉවරයි කියන්නේ ළමයි 8 වෙනි පාඩම ඉවරයි. අපි එතකොට පටන් ගන්නවා පරිවර්තන කරා. තේරෙනවද? ඇල්කිල් හේලයිඩ් වුණාට පස්සේ ප්‍රමාණවත් ප්‍රතික්‍රියා ප්‍රමාණයක් ඔයගොල්ලෝ දන්න නිසා අපිට පුළුවන් පරිවර්තන කරන්න. තාම ඔයගොල්ලන්ට අදහසක් නැහැ මොකද්ද පරිවර්තන කියලා. හරි එහෙනම් පටන් ගමු. හරිද? දැන් මේවා ගොඩ ගහින්න තියෙන අර පළවෙනි වීඩියෝ එක බැලුවා වගේ අනිත් ඒවා දිගට බලාගෙන යන්න. සතියේට වීඩියෝ 6ක් දානවා. වීඩියෝ 6ක් කියන්නේ පන්ති සතියට 3ක්. හරිද? හරි. එතකොට සති දෙකෙන් අර අපේ දැන් අපි පන්ති කරන්න බැන්නානේ සති දෙකක් කලින්. ඒ දෙක කවර් වෙනවා. තව ඉදිරි සති දෙක ඇතුළත. හරි. එතකොට කිසි ගැටලුවක් නැහැ. එන කොරෝනා ආවේ නැහැ වගේ තමයි. හරිද? හැබැයි ඔයගොල්ලෝගේ යුතුකම බලන්න ඕනේ. හරිද? දැන් මම ලිමිට් එක දාන්නේ රෑ 7ට කලින් බලන්න කියලා. ඒක රෑ 9ට කලින් වුණාට කමක් නැහැ. කොහොම හරි දවස් ඇතුළත බලලි ඉවර කරන්නේ. දවසට කෙමිස්ට්‍රි වෙනුවෙන් පැයක් වාගන්න වෙන්න කරන්න බැරි කමක් නැහැ. ඒ ටික මට ගල්ලා දෙන්නකෝ. ඒ ටික මම බලා ගන්න. හරි. හරි. එහෙනම් යන්න. ප්‍රතිදින 4.3.5 ජලීය මධ්‍යසාරීය කේසීන් සමග හරිද? ජලය පොඩ්ඩකුයි දැන් ජලී කේසීන් කියලා සංයෝගයක් තියෙනවා පොටෑසියම් සයනයිඩ්. පොටෑසියම් සයනයිඩ් මධ්‍යසාර පොඩ්ඩකුත් දාලා ජලීය මධ්‍යසාරීය කේසීන් සමග කියලා ලියාගන්න. 4.3.5 මේ සියල්ල ළමයි දැන් අපි මොනවද කතා කරන්නේ ඇල්කිල් හේලයිඩ් වල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ග තේරෙනවද? හරි. ඒක ජලීය මධ්‍යසාරීය කේසීන් ළමයි හරි ලේසි. ක්ලෝරින් වලට සයනයිඩ් කැල්ල සෙට් වෙන එක වෙන නියුක්ලියෝෆයිලයක් ආදේශය වෙන්න ඕනේ. කොහේ හරි තැනක වාට සයනයිඩයක් ගන්න කියලා කිව්වොත් සයනයිඩ් ගන්න ක්‍රම තුනක් විතර තියෙනවා. මේ එක ක්‍රමයක් පළවෙනි ක්‍රමේ වාට අහු වෙන ළමයි සයනයිඩයක් ගන්න ක්‍රමයක් හම්බුනා මේ සයනයිඩ්. මොකද්ද කරන්නේ? ඔයා ඇල්කිල් හේලයිඩයක් හදාගන්න. ඇල්කිල් හේලයිඩයක් හදාගන්න. අදාතර පස්සේ Cl වලට දානවා මොකද්ද? ජලීය මධ්‍යසාරී කේසීන්. ජාමා කේසීන්. හරි. ජාමා කේසීන් කියලා කියනවා. එනි මධ්‍යසාරී කේසීන් දැන් මම සයනයිඩ් යනවා. හරි. හරි. අපි මේක යන්ත්‍රණය ගමු. මේ යන්ත්‍රණය ඉතින් වැඩකුත් නෑ දීලා. අර SN එක හරි SN දෙක හරි ආකාරය තමයි තියෙන්නේ. දැන් මේක ළමයි ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් එන්නේ. ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් වල ලාක්ෂණික යන්ත්‍රණ වර්ගය මොකද්ද? නියුක්ලියෝෆිලික ආදේශයේ ලාක්ෂණික යන්ත්‍රණය මොකද්ද? තනි පියවර SN දෙක ආකාරය. අතරමැදි කාබෝ කැටායනයක් කරා නෙවෙයි යන්ත්‍රණය වෙන්නේ. දැන් ඔය කියලම පාඩන්නේ. CH3 CH2 Cl ඩෙල්ටා - අන්න ඉලෙක්ට්‍රෝන ඌනතාව තියෙනවා. ඩෙල්ටා ප්ලස් තියෙනවා. යනවා ළමයි සයනයිඩ් එක. මේ සයනයිඩ් වල ළමයි මේ දෙපැත්තම ඉලෙක්ට්‍රෝන තියෙනවා. සයනයිඩ් අයිනේ අඳිමුකෝ බලන්න. පහළ දෙන්න මේ ඍණාරෝපණයේ තියෙන කාබන් මත නිසා පහළ දෙන්නේ කවුද? කාබන් මත තියෙන ඉලෙක්ට්‍රෝන වල. ඒක මෙයා නෙවෙයි දායක බන්ධනය හදන්නේ. දායක බන්ධනය. දායක බන්ධනය කියන්නේ බන්ධනයක් හදන්නේ. මේක දායක බන්ධනය මෙත් එක පහළ දෙන්නට හැදී. හරි. මෙන්න එහෙම. තනි පියවරනේ. ඒ තනි පියවර ළමයි මේක ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් නිසා. CH3 CH2 CN ධන Cl minus. හරිනේ? ඊළඟ එක. දෙක. ජලීය මධ්‍යසාරී කේසීන් අපි මෙහෙම දාමු.
KCN equals ethanol. ethanol KCN දවල් රැවටෙන්න එපා. අපි මේ මොකද්ද මේ? ජලීය KCN වලට මධ්‍යසාරය කියන ළම ඇල්කොහොල්. මෙතනෝල්, එතනෝල්, ප්‍රොපනෝල් තියෙනවා. මේ ජලීය මධ්‍යසාර KCN තමයි. දැන් මොකද්ද වෙන්නේ? දැන් ඔයාලා මේව දන්නවා. ඔයාලා කලින් මේව පාඩම් කරා නම් දන්නවා. ක්ලෝරින් තැන් දෙකක තියෙනවා. මේකට කියන මොකද්ද? ක්ලෝරෝබෙන්සීන් කාණ්ඩය. මේකට CH2 එක ඇල්කිල් විදිහට බෙදලා තියෙනවා. එතකොට මෙයාට සෙට් වෙන්නේ නැහැ. ක්ලෝරෝබෙන්සීන් වල බෙන්සීන්ගේ මොකක්ද මේ ක්ලෝරින් සම්බන්ධ වුණා දිත්ත බන්ධන ආංශික දිත්ත බන්ධන ස්වභාවයක් තියෙනවා. මෙතන එහෙම ගැටලුවක් නැහැ. එහෙනම් මෙයාට සෙට් වෙනවා. නෑ ඉන්නේ මොකද්ද? Cl එකට සෙට් උන්නේ නැහැ. මෙතන CH2 Cn දන හරිනේ. අපි මේක යන්ත්‍රණය ගමු. තියාගන්න බලන්න. එක හරි දෙකත් හරි යන්ත්‍රණය මේක යන්ත්‍රණය ගන්න මොකද්ද ළමයි SN එකද SN දෙකද නැත්නම් තනි පියවරද අතරමැදි කාබ කැටයනක් කරහා සිදුවන දෙපියවරද ගන්න මොකද්ද සුදුසු මේක ප්‍රාථමික නිසා තනි පියවර එහෙමද මේක ප්‍රාථමික නම් නෑ මම ඔයාලට කියලා දුන්නා බෙන්සීන්ට CH2 Cl සම්බන්ධ වෙලා තිබුණා මේ Cl හැර ගියාම Cl මයිනස් විදිහට හැර ගියාම හැදෙන්නේ මෙතන ධන අයනය ඒක මොකක්ද වෙන්නේ ඒක ස්ථායි බෙන්සයිල් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මේ ක්ලෝරෝබෙන්සීන් කියන්නේ මේක මේ බෙන්සයිල් ක්ලෝරයිඩ් වල මේ ක්ලෝරින් හැර ගියාම හැදෙන මෙන්න මේ කාබෝකටයන් ස්ථායි මොන ස්ථායිතාවද සංප්‍රයුක්තතා ආචරණය නිසා ස්ථායි ඒ ධනාරෝපණය වලයට විස්ථානගත වෙලා ධනාරෝපණය ඇවිදින්න පටන් ගන්නවා හැමතැනම එතකොට ධනාරෝපණය කුඩා වෙනවා ඒ ධනාරෝපණය බිදිලා යනවා ළමයි එතකොට මෙයා මත තියෙන ධනාරෝපණය නිකන් පහෙන් පංගුවක් වගේ දැන් පහෙන් දෙකක් අයි බංගුනේ පහෙන් දෙකක් වගේ කුඩා ගියා එතෙන් දෙක හරි ඒවට නැහැ හරි යන්ත්‍රණය එක නිසා ළමයි ඔයාලා මේක තනි පියවරෙන්ද වැරදි ගන්න තනි පියවරෙන්ද ලකුණු දෙන්නේ නැත CH2 Cl delta minus delta plus ඉස්සෙල්ලා අඳින්න තන මොකද්ද පළවෙනි පියවරට මෙහෙමයි පළවෙනි පියවරට මේක අඳින්න තනි පියවරකින් ගන්න බෑ අතරමැදි කාබෝකටයනක් හැදෙනවා මොකද ඒක ස්ථායි නිසා ප්‍රාථමික වත් නේ අන්න දැන් පහල දෙනවා මට හරි ලේසි මේ වැඩේ කරන්න තේරුණාද මට දැන් හරි ලේසි මේ උගන්වලා තියෙන බේසික් එක උගන්වලා තියෙනවා කෝ එක හරය උගන්වලා තියෙනවා අදගත්තා හරි දැන් අපි බලමු ළමයි ඇයි මේ ජලීය මධ්‍යසාරී කේසින් දාන්නේ ජලීය කේසින් දැන් මම ඔය වැඩේ වෙන්නේ දැන් සයනයිඩ් ඩයින තියෙනවා තේරුණා ඔයාලට තේරෙන්නේ මේ මොකද්ද කියලා. සමතුලිතතාවට නොබෝධනකින් එනවා. එතකොට ඔයාලට මේක තේරෙනවා මොකද්ද මේ කිව්වේ කියලා. මේකට කියන ජල විච්ඡේදනයක් කියලා. සයනයිඩ් ඩයිනේ ළමයි ජලීය කේසියෙන් විතරක් දැම්මොත් වෙන වැඩේ මම මේ කියන්නේ. මොකද්ද? ජලීය කේසියෙන් විතරක් දැම්මොත් වෙන වැඩේ මම මේ කියන්නේ. ජලීය කේසියෙන් විතරක් දැම්මොත් ඒ සයනයිඩ් ඩයිනය ජලය සමග එකතු වෙලා ජල විච්ඡේදනය වෙලා හැදෙනවා හයිඩ්‍රජන් සයනයිඩ් කියන එක නැත්නම් HCN කියන එක හදලා මොකද වෙන්නේ? OH- උදාහරණ මාත්‍රය. මෙයත් මොකක් වෙනවද ළමයි? මෙයා සුපිරි නියුක්ලියෝෆයිල් එක. තේරෙනවද? OH- කියන්නේ නියම නියුක්ලියෝෆයිල්.
දැන් මේකේ සියල්ලම මේ භාගික ඊතලේ දාලා තියෙන්නේ සමතුලිතතා ඊතලේ කියලා කියන මේකට. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ පැත්තට වෙන්නේ නැහැ. ඒක නිසා මාධ්‍යයේ සයනයිඩ් අයන තියෙනවා. සයනයිඩ් අයන ටිකක් තමයි මේ වැඩේ කරන්නේ. ඒ ටික මේ වැඩේ කරලා කවුද මාධ්‍යයට දෙන්නේ? OH- ටිකක්. එහෙනම් දැන් මාධ්‍ය කවුද ඉන්නේ? OH- ටිකක් කියනවා. දැන් මේක ටිකක් නේ. ඉතුරු ටික. මෙයාගේ ඉතුරු ටික සයනයිඩ් විතරයි. එහෙනම් ළමයි මාධ්‍ය නියුක්ලියෝෆයිල දෙකක් ඉන්නවා. එහෙම වුණොත් අපේක්ෂිත ඵලය ලැබෙන්නේ නැయ్యේ. මෙයා පහර දෙන්න පුළුවන්. තේරුණාද? ජලීය කේසියෙන් දැම්මොත් වෙන වෙලෙ මම මේ කියන්නේ ජලීය කේසියෙන් දැම්මොත් ළමයි වාට මෙයා පහර දීලා ඇල්කොහොල් ඩිංගමුත් එන්න පටන් ගන්නවා. තේරුණාද? දැන් අපි අපේක්ෂිත ඵලයේ ඇල්කොහොලේද? ඇල්කොහොල් ගන්න අපිට ක්‍රම තියෙනවනේ ළමයි. ජලීය KOH දැම්මාම ඇල්කොහොල් එනවනේ අපිට. තේරුණාද? ඒක නිසා අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ ඇල්කොහොලයක් ගන්න නෙවෙයි. අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සයනයිඩ් කැලක් කරන් සයනයිඩයක් හදාගන්න. ඒක නිසා ඒ වෙලාවේ ඇල්කොහොල් දෙන එක එච්චර සුදුසු නෑ. ඒක නිසා මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. ඕකට තමයි ළමයි මොකද දාන්නේ? මධ්‍යසාරය දාන්නේ. මධ්‍යසාරය පොඩ්ඩක් දැම්මම මෙන්න මේ සමතුලිතය මේ පැත්තට බර වෙනවා. මේ සමතුලිතය මේ පැත්තට බර වුණාම මෙයා හදන ප්‍රමාණය අඩුයි. එතකොට මාධ්‍ය සයනයිඩ් ඇතිවෙන්න ඉන්න එයා තමයි හැදෙන්නේ. එහෙනම් පැහැදිලිවම අපිට ලැබෙනවා කවුද? අපේක්ෂිත ඵලය සයනයිඩ් ලැබෙනවා. ඇල්කොහොල් ලැබෙන්නේ නැහැ. නෑම කියන්න බෑ. සුළු ඵල විදිහට ලැබෙන්න පුළුවන්. ඒකට නෑ කියලා තමයි ගන්න. හරි. එහෙනම් අපි ඔක ලියාගමු. ලියන්න. මෙම ප්‍රතික්‍රියාවලදී ජලීය කේසියෙන් පමණක් එකතු කළහොත් ජලීය කේසියෙන් පමණක් එකතු කළහොත් අපේක්ෂිත සයනයිඩය නොලැබිය හැක. අපේක්ෂිත සයනයිඩය නොලැබිය හැක. ජලීය මාධ්‍යයේදී ඔක වෙනම වාක්‍ය විදිහට ලස්සන දෙයක් කවන්නේ. ඡේදර ගත්තා කම. ජලීය මාධ්‍යයේදී Cn-අයන ජලීය මාධ්‍යයේදී Cn-අයන පහත ලෙස විඝටනය වේ. විඝටනය කියලා කියන්නේ පහත ලෙස විඝටනය වේ කියලා මේක ලියන්න. මේ සමතුලිත ලියන්න. ජලීය මාධ්‍යයේදී සයනයිඩ් අයනේ පහත ලෙස විඝටනය කියලා මේක ලියගන්න. ලියාතනේ. ලියා ගන්න දැන්. ඉහත සමතුලිතය නිසා මාධ්‍ය ප්‍රබල නියුක්ලියෝෆයිලයක් වන OH- අයනද තිබෙන නිසා ප්‍රබල නියුක්ලියෝෆයිලයක් වෙන OH- අයනද තිබෙන නිසා ඇල්කිල් හේලයිඩයට පහරදී ඇල්කොහොලද ලැබිය හැක. ඇල්කිල් හේලයිඩයට පහරදී ඇල්කොහොලද ලැබිය හැක. වෙන වාක්‍යයක් ගන්න. ඉහත විඝටනය අවම කිරීම සඳහා මධ්‍යසාර ස්වල්පයක්ද එකතු කරන අතර ඉහත විඝටනය අවම කිරීම සඳහා මධ්‍යසාර ස්වල්පයක් එකතු කරන අතර එවිට අපේක්ෂිත සයනයිඩය ලබාගත හැක. එවිට අපේක්ෂිත සයනයිඩය ලබාගත හැක. මම හිතන්නේ ඔබට පැහැදිලි. හරිද? යන 4 3 6.
සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව ලියන්න සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව. තමයි දැන් මේ අපි ඉගෙන ගන්න මේ නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවල අන්තිම එක ඇල්කිල් හේලයිඩ් වල අන්තිම ප්‍රතික්‍රියාවනේ ඇල්කිල් හේලයිඩ් දක්වන නියුක්ලියෝෆිලික් ආදේශය අන්තිම එක වගේ දාන්න ඉගෙන ගන්න. තේරෙනවද? ඇල්කිල් හේලයිඩ් වෙන ප්‍රතික්‍රියාවක් දක්වනවද? මතකනේ ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් වුණා. ඒ වගේ. සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව. තියාගන්න. ඇල්කිල් හේලයිඩ් සාන්ද්‍ර ඇමෝනියා සමග ඇල්කිල් හේලයිඩ් සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රාථමික ඇමීන ලබා දෙයි. ඇල්කිල් හේලයිඩ් සාන්ද්‍ර ඇමෝනියා සමග ප්‍රාථමික ඇමීන ලබා දෙයි. මම ඇමීන ලබා ගන්නවාට කවදා හරි කවුරු හරි අහුවොත් එහෙම මෙහෙම කියලා. ඇමීනයක් ලබා ගන්න කිව්වොත් මේ ප්‍රතික්‍රියා දැන් නැති තරමට කියන්නේ රිසෝස් බුක් එකකින් දාන්න මතක වෙලා මම මොකක් හරිලා මේක නිතරම පාවිච්චි කරන කීවේ වන්නේ NH2 මේ අපි මේ අතුරුඵල කියන්නේ එයත් එක්ක ලැබෙන අනුඵල මේවට කියන අකාබනික ඵල මේවා එච්චර වැදගත් කමක් නැහැ උදේ සමහර වෙලාවට අහනවා නැත්නම් මේ අකාබනික ඵලෙන්නේ අපිට ඕනි කවුද ලැබෙන කාබනික ඵලෙ ළමයි ඇල්කිල් හේලයිඩ් ඇමීනියක් බවට පත් වෙනවා තේරුණාද ඇල්කිල් හේලයිඩ් ඇමීනියක් බවට පත් වෙනවා හරි අපි යන්ත්‍රණය ලියා ගමු මේක තනි පියවරනේ තනි පියවර කියලා කියන්නේ අර පළවෙනි පහර දීම සිදු කරනවා සමග මොකද වෙන්නේ ඉවත් වීම සිදු වෙනවා තේරුණාද තමයි ඇමෝනියා කියන්නේ සුපිරි නියුක්ලියෝෆයිල් එකක්. ඇමෝනියා කියන්නේ සුපිරි නියුක්ලියෝෆයිල්. එන්මත් ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. එයා පහර දෙනවා ඇල්කිල් හේලයිඩේ ඉලෙක්ට්‍රෝන ඌන තැනට. මෙන්න මේ ආකාරයට. එයා එතකොට Cl එක Cl- විදිහට ගලව ගන්නවා. දැන් මේකට තමයි කියන්නේ මොකද්ද? තනි පියවර කියලා. CH3 CH2N මෙතන පොඩි බැටළුවක් තියෙනවාමයි. මේක මැත් එක්ක බන්ධනයක් කරලා මේ ඉලෙක්ට්‍රෝන උගල ගියානේ මැත් තියෙන ඒ රේඛාව තමයි මේ ගැවෙන්නේ. එන්ට තියෙන හයිඩ්‍රජන් කීයද? 3ක්. එන්ට හයිඩ්‍රජන් 3ක් තිබුණාම තමයි මෙතන බලන්නේ විධිමත් ආරෝපණේ ධන ආරෝපණයක් කරන නයිට්‍රජන්. ඒ කියන්නේ එකපාර ඇමීනේ දෙන්නේ නැහැ. තව පියවරක් යනවා. ආගම මතකනේ ජලය තෘතීක ඇල්කිල් හේලයිඩ්ට පහර දුන්නාම මොන වැඩේ දන්නව නේද? then OH2 කියලා ඒවල පස්සේ නම H එකක් ගැලුවා. මෙතනත් එන්නේ එහෙම එකක්. එතනත් ඒ වගේ එකක් එන්නේ. මෙන්න මේක නෙමෙයි. මේ ඇමෝනියම් කැලලක් තියෙන්නේ. ඊළඟ පියවරේදී මොකද්ද වෙන්නේ? H එකක් යනවා. ඒකට පොඩ්ඩක් රුකුල් දෙනවා මාධ්‍යන්නේ කවුද? Cl- sign. Cl- sign එක භස්මයක් විදියට. භස්ම කැමති තමයි ප්‍රෝටෝන ගන්න. භස්ම කැමති ප්‍රෝටෝන ගන්න. යාට තියෙනනේ ඉලෙක්ට්‍රෝන වල හතරක් තියෙනවා. ඒ එක ඉලෙක්ට්‍රෝන වල මොකද කරන්නේ? මෙන්න මේ H ට පහර දෙනවා. මේ H එකේ තියෙන ඉලෙක්ට්‍රෝන වල enter H කියන්නේ NH එකේ තියෙන ඉලෙක්ට්‍රෝන වල enter දීලා මේ H එක ප්‍රෝටෝනයක් විදියට H+ විදිහට Cl- දැහ ගන්නවා. එහෙනම් මෙයා මෙතන හැසිරෙන මොකක් විතරද? භස්මයක් විතර ප්‍රෝටෝන එකක් ගත්තම එතන හැදෙනවා CH3 CH2 NH දෙකක් වුණා මේ කියන්නේ NH දෙකයි මේ ඉලෙක්ට්‍රෝන වල මෙහා මෙතනට වෙන මේක නැවතත් එයාගේ එක්සර යුගල ලබා ගන්න පුළුවන්. එතකොට ලැබෙන්නේ අර H එකයි මොකද්ද? SCl ඵලය ලැබෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි ලියාගන්න. ඵලෙන් ප්‍රතික්‍රියා යන්ත්‍රය ලියාගන්න. ළමයි මේක මෙතන ගිය එකපාර පහර දෙනවත් එකම ගැලවෙන අයියේ ප්‍රාථමික දුන්න හින්දා. ඔයාලට තෘතීක දුන්නොත් ඔයාලට තෘතීකක වෙනම කඩාගෙන ඇමෝනියා පහර දෙනවා නේද? එහෙමද? හරිනේ. නැත්නම් ළමයි මෙතන මෙහෙම වැඩකුත් වෙනවා. මෙතන මෙහෙම වැඩකුත් තියෙනවා. මොකක්ද දන්නවද වෙන්නේ? මේ ඇමීන හැදුනට පස්සේ මෙතන එන්මත් තියෙන මොකද්ද? නැවත එක්සර යුගල ප්‍රතිස්ථාපන වෙනවා කියලා මම කියවනේ. අර මේ යන්ත්‍රයෙන් දැක්කනේ ඔයගොල්ලෝ. ඉතින් මෙයාමත් එක්සර යුගලක් තියෙනවා නම් එයත් මොකක් වෙනවද?
එයත් නියුක්ලියර් ෆයිල් යන්නේ. මේ ඇමීනියා මොකක් වෙනවද? නියුක්ලියර් ෆයිල් යන්නේ. මෙයාට බැරි ආයෙ පහර දෙන්න ඇල්කිල් හේලයිඩේට. පහර දෙන්න පුළුවන්. මාධ්‍ය මෙයා වැඩිපුර හිටියේ. තේරුණා? තේරුණා. එහෙනම් ලියාගන්න මේ මාධ්‍යයේ වැඩිපුර ඇල්කිල් හේලයිඩේ පවතින මාධ්‍ය වැඩිපුර මාධ්‍යයේ ඇල්කිල් හේලයිඩේ වැඩිපුර පවතින මාධ්‍යයේ ඇල්කිල් හේලයිඩේ වැඩිපුර පවතින ඉහත ප්‍රතික්‍රියාවේදී සැදෙන ප්‍රාථමික ඇමීනයේ එන් මත එකසර යුගලක් ඇති බැවින් ඉත ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ප්‍රාථමික ඇමීනයේ මේ ප්‍රාථමික කතන්දරය මම පස්සේ කියලා දෙන්නම්. මොකද්ද ප්‍රාථමික ඇමීන කියලා? ප්‍රාථමික ඇමීනේ එන් මත එකසර යුගලක් ඇති බැවින් එම අණුව නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරෙමින් වෙනත් ඇල්කිල් හේලයිඩයකට පහර දී ද්විතීක ඇමීන සාදයි. ආය වෙනම වාක්‍යයක්. ද්විතීක ඇමීන සාදා ආය වෙනම වාක්‍ය. ඒ අයුරින්ම ලැබෙන ද්විතීක ඇමීනයේද එන් මත එකසර යුගලක් ඇති බැවින් එයද නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරෙමින් තවත් ඇල්කිල් හේලයිඩයකට පහර දී තෘතීක ඇමීනයක් සාදයි. තෘතීක ඇමීනයද ඇල්කිල් හේලයිඩයක් සමග ප්‍රතික්‍රියාවී චාතුර්ථ ඇමෝනියම් ලවණයක් සාදයි. තෘතීක ඇමීනේද ඇල්කිල් හේලයිඩයක් සමග ප්‍රතික්‍රියාවී ඔන්න නවතින තැන ළමයි. දැන් ආයෙ එක සර නෑ යන්නේ. චාතුර්ථ ඇමෝනියම් ලවණයක් සාදයි. මම කියලා දෙන්නම් මොකද්ද වෙන්නේ. හරිද? ලියුව නේද? දෙක කියලා ලියාගන්න. මම ඉස්සෙල්ලා ඇමින්ට කියලා දෙන්න ළමයි. ඇමින්ට මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ ඇමෝනියා. තේරුණා? ඔය ඇමෝනියාගේ එන් මත එකසර යුගලක් තියෙනවා. හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්නවනේ. ඔය එක හයිඩ්‍රජන් කෙනෙක් රිප්ලේස් කරනවා අපි ඇල්කිල් හේලයිඩේ ඇල්කිල් කාණ්ඩේ. මෙන්න මේ විදිහට. තේරුණා? මෙන්න මේ H එක ගන්නවා කියලා. මේ H එක ගන්නවා කියන්නේ මොකද්ද වෙන්නේ? CH3 කියන ඇල්කිල් කාණ්ඩයෙන් අපි අව විස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය. පැහැදිලිද? මේකට කියන ඇමීනයක් මේකට කියන ප්‍රාථමික ඇමීනයක්. තේරුණාද? ඔය ආකාරයෙන්ම තව H දෙකක් තියෙනවා. මෙයාමලත් එක සැරේ වලක් තියෙනවා. H දෙකෙන් තව H එකක් ප්‍රතිස්ථාපනය කරනවා තව ඇල්කිල් කාණ්ඩයක. එතකොට හැදෙනවා CH3N CH3H පැහැදිලිද?
මෙයාට කියන ද්විතීයික ඇමීන කියලා. මේ එච් එකත් පුළුවන් මොකක් කරන්නද? තව ඇල්කිල් කාණ්ඩයකින් ප්‍රතිස්ථාපනය කරන්න. එතකොට හැදෙන්නේ මොකද්ද? CH3 N CH3 CH3 දැන් තෘතීයික ඇමීනයට තවදුරටත් පහර දීලා හදන මෙන්න නේද? CH3N CH3 මේවා මේ තේරුම් ගන්න ළමයි මේ ඕගොල්ලන්ගේ ලුයිස් වීහෝ පිළිබඳ දැනුම. ලුයිස් වීහෝ පිළිබඳ දැනුම තේරුම් ගන්න. දැන් නයිට්‍රජන් හතරක් තියෙන නම් මොකක්ද හැදෙන්නේ? ප්ලස් එකක් හැදෙනව නේද? එළියේ තියෙන Cl-. චතුර්ථ ඇමෝනියම් ලවණය කියනවා. Cl අවශ්‍ය නැහැ ධන අයන. තේරුණාද? උතන ඉහට යන්න බෑ. මෙයා මතද එක සරු යුගලක් නැති වෙලා තියෙන. තව කාණ්ඩ සෙට් වෙන්න බෑ. තේරුණාද? ඇමෝනියා ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන, චතුර්ථ ඇමීන. ඇල්කොහොල් ඇල්කිල් හැලයිඩ් වගේ නෙවෙයි ළමයි මේ ප්‍රාථමික ද්විතීයික තෘතීයික බලන්නේ. කාබන් පරමාණුව මත තියෙන H ගානේ මේ බලන්නේ නයිට්‍රජන් පරමාණුව මත තියෙන H ගානේ. නයිට්‍රජන් මත තියෙන H ගානේ. එහෙනම් නයිට්‍රජන් මත තියෙන H ගානේ හොය ඇල්කිල් ගානේ. කලින් ඒවා එහෙම නෙවෙයි ඇල්කොහොල් වල ඇල්කිල් හැලයිඩයි බැලුවේ අපි කාබන් පරමාණුව මත තියෙන ඒවෙන් බැලුවා. තේරුණාද? මම එකට අරගෙන කියලා දෙන්නම්. එතකොට තේරෙනවා. හරි දැන් මම හිතන්නේ මේක පැහැදිලි වාට ඇමිනෝ වර්ග ටික පැහැදිලි නේද? අපේ නම් ලියා මුඩ ප්‍රතික්‍රියාව. ළමයි මේක ලියා ගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ඇමිනෝ ටික වාට පුරු කරනවා. ඇසට පුරු කරමු නේ. ඇසට පුරු කරන්නේ නේ. මේක ලියන්න යනවා. මේක එපා ලියන්න. ඉවරම් ඒකස් කරන්න. තෘතීයික ලියන්න. තෘතීයික ඇමීන මේක ලියන්න. මම වචන ලියලා තියෙන චාතුර්ථ ඇමෝනියම් ලවණය. චාතුර්ථ ඇමෝනියම් ලවණය. මෙතන අයනික බන්ධනයක් තියෙනවා මේ දෙන්න අතර. වීඩියෝ එක නැවතුවා ඇඳගත්තා. නෝ තමයි දැන් ගිගට ඉන්නවා. මේ NH2 වල එක එකක් වෙනකොට CH3 එකක් දාන්න. CH3 NH CH3 මම පොතේ නා එක දිගට ඇඳලා තියෙන්නේ. පොඩියට ඇඳ එක දිගට ඔයාලට බෑ ඉඩ බදිනා පහළටම ඇඳ ගන්න. මොකද CH3 N CH3 CH3 මල්ලෙන් CH3 plus හරි ඔන්න අංක දෙක ප්‍රතික්‍රියාව ලියන්න. ලියාගෙන යන්ත්‍රණය අපේ දිගට යන්ත්‍රණය ඇදගෙන යනවා. හරිනේ? එතන තමයි මේ ක්ලෝරින් නැත්තම් බස්මය ඇවිල්ලා පහර දෙන්න ඉච්ච තියෙනවනේ. එතනින් තමයි ඉලෙක්ට්‍රෝන යුගල ගන්නවන්නේ. මෙයාට පහර දෙන්න පුළුවන් මේ තැන් තුනේ ඕනේ තැනකට. හොඳයි. දැන් මෙයාට පහර දෙනවා ආයේ. මෙයාට පහර දෙනවා නේ.
මෙයා පහර දෙනවා ආය ඇල්කිල් හෙලයිඩ් එකට. මොකද්ද වෙන්නේ? ප්‍රාථමික ඇමීන මත එක සැරේ ඔයගලත් කියනනේ දැන් යා නියුක්ලියෝෆයිල්. යා නියුක්ලියෝෆයිල්. මව් පාර්ශවයට පහර දෙනවා. මව් පාර්ශවය කියන්නේ නව ඇල්කිල් හෙලයිඩ්. මේක වර්ෂණයෙන් අදින්න CH3 මෙයා ඉලෙක්ට්‍රෝන වල ඔහොම පහර දුන්න හින්දා ඉරක් N මත H දෙකක් තියෙනවා H2යි N ට බැඳුණු CH3 එකක් තියෙනවා CH3 විධිමත් ආරෝපණය දාන්න හරිනේ විධිමත් ආරෝපණය දාන්න ඔය ඇඳ ගන්න වීඩියෝ එක නවත්තලා ඇඳ ගන්න දැන් මෙයා මොකද කරන්නේ මෙයාගේ Cl - මෙයාට පහර දෙilla ධන ආරෝපණය නැති කරන H+ පිට කරනවා මේ ආකාරයට අන්තයට ගොඩක් ලොකුයි දැන් මෙයා දැන් මොකද ද්විතීයික ඇමීන නියුක්ලියෝෆයිල් ලෙස මව් පාර්ශ්වයේ කවුද අලුත් ඇල්කිල් හෙලයිඩ් එකට පහර දෙනවා මේ ද්‍රව්‍යතාව පෙන්වන්න ළමයි එතකොට තමයි හරි ලස්සන මේ මෙතන යන්නම ළමයි මේ රේඛාවෙන් යන්නේ රේඛාවෙන් තමයි ඉලෙක්ට්‍රෝන ගන්න. මේ තියෙන්නේ රේඛාවෙන් තමයි යන්නේ තේරුණාද? රේඛාව මත ඉලෙක්ට්‍රෝන මොකද? අපි අවසාන අධ්‍යයනයේ ඉන්නේ ත්‍ෘතීක එකත් හරි ත්‍ෘතීක ඇමීනේ පහර දෙනවා මව් පාර්ශවයෙන් අලුත් ඇල්කිල් හෙලයිඩ් එකට. එතනින් නවතිනවා මේ ගැලවෙන Cl එක මයිනස් එක මේ චතුර්ථ ඇමෝනියම් කැටායනයත් එක්ක අයනිකව බැඳෙනවා. හරිනේ. හරි. හැබැයි ළමයි මේ වැඩේ වෙන්නේ මේ සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් නම් ප්‍රාථමික ඇමීනේ තමයි හැදෙන්නේ. මොකද සාන්ද්‍ර ඇමෝනියා කියන්නේ ඇමෝනියා වැඩි කියන එකනේ. මෙතන මේ වැඩේ වෙන්න නම් ළමයි මේ මං කියපු ප්‍රතික්‍රියා දාමය ඇති වෙන්න නම් ඇල්කිල් හෙලයිඩ් ගොඩක් තියෙනවා. ඒකට තනුක ඇමෝනියා වගේ දැම්මොත් තමයි මොකද්ද? ප්‍රාථමික ඇමීනෙන් නවතින්නේ නැතුව එයා ද්විතීයික ඇමීනට යන්නේ ද්විතීයික ඇමීනේ තෘතීයික චතුර්ථ වෙනකන් යන්නේ මොකක් වුණොත්ද? ඇල්කිල් හෙලයිඩ් ගොඩක් හිටියොත්. මොකද මේ ක්‍රියාවලියට ඇමෝනියා එක්කෙනෙක් හිටියත් ඇතිනේ. මොකද එකම ඇමෝනියා තමයි එයාගේ ඉන්නේ H පරමාණුව ප්‍රතිස්ථාපන කර ඇල්කිල් කාණ්ඩ සෙට් කරගන්නේ. ඒතර ඇල්කිල් කාණ්ඩ ගොඩක් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඇල්කිල් කාණ්ඩෙන් ඇල්කිල් හෙලයිඩ් වල නිසා මාධ්‍ය ඇල්කිල් හෙලයිඩ් ගොඩක් ඉන්න ඕනේ. නමුත් ඇමෝනියා එක අණුවක් හිටියන්නේ නැති වැඩේ කරන්නේ. ඉතින් තනුක ඇමෝනියා දැම්මොත් තමයි ගොඩක් වෙලාට මොකද්ද? ඇල්කිල් හෙලයිඩ් ප්‍රමාණය වැඩි නිසා ප්‍රාථමික ඇමීනේ නවතින්නේ නැතුව එයා ද්විතීයික ඇමීනයක් බවට තෘතීයිකයක් බලන්න ඵල මිශ්‍රණයක් ලැබෙන්නත් පුළුවන්. ඒක නිසා ඔයාට අවශ්‍ය ළමයි ප්‍රාථමික ඇමීනේ විතරක් ඔයා සාන්ද්‍ර ඇමෝනියා දාන්න.
සාන්ද්‍ර ඇමෝනිය කියලා කිව්ව එකයි මේ සාන්ද්‍ර ඇමෝනිය කියලා දුන්නේ. සාන්ද්‍ර ඇමෝනිය දැම්මම ප්‍රාථමික ඇමීනින් නවත්ත ගන්න පුළුවන් වැඩි. කොහොමද පරිවර්තන වල අහන්නේ මොකද්ද එතෙන්ට යන්න. තේරෙනවද? උත්තර 3 4 3 7ත් ඔය වගේම එකක් තමයි. ඕකම වෙනම අංකයකට දාලා තියෙනවා ළමයි. ඇමෝනියා සමග ප්‍රතික්‍රියානේ මම මෙතන ඇමීන සමග ප්‍රතික්‍රියා කියලා එකම කතන්දරෙ වෙ තියෙන්නේ. තේරෙනවද? ඔයාලටම තේරෙයි. එකක් දාලා ඉවර කරමු. ඇමීන සමග ප්‍රතික්‍රියා. ඇමීන සමග ප්‍රතික්‍රියාවට තියා ගන්න. ඇල්කිල් හේලයිඩ් ප්‍රාථමික ඇමීන සමග ඇල්කිල් හේලයිඩ් ප්‍රාථමික ඇමීන සමග ද්විතීක ඇමීන දෙන අතර ද්විතීක ඇමීන සමග තෘතීක ඇමීන ලබා දෙනවා. ප්‍රාථමික ඇමීන ඇල්කිල් හේලයිඩ් ප්‍රාථමික ඇමීන සමග ද්විතීක ඇමීන දෙන අතර ද්විතීක ඇමීන සමග තෘතීක ඇමීන දෙය අරක්ම තමයි ළමයි මෙතන ඇමීනේ මම පිටින් දානවා කියලා ගත්තා. දැන් ඉස්සෙල්ලා ඇමෝනියානේ දැම්මේ. ඇමෝනිය දාලා එන්න ජංජාලය ඇතුළෙම ඇමීනියක් හැදිලා ඒ ප්‍රාථමික ඇමීනේ ද්විතීක ඇමීනියක් බවට යාමපත් වෙලා ඒ යාම තෘතීක ඇමීනියක් බවට පත් වෙනවා. මෙතන එහෙම නෙමෙයි. මෙතන ඇමෝනියා නෙවෙයි දාන්නේ. මෙතන ඇමීනියම දාන්නේ. යාගන්න. අපිට වෙන ඇමීන දාන්න පුළුවන්. දැන් මෙයාගෙන් හැදෙන ඇමීනේ නෙවෙයි දාන්න. තේරෙනවද? අපිට වෙන අමුතු ඇමීන දාන්න පුළුවන්. තේරෙනවද? ඉතින් මේක වෙනම ප්‍රතික්‍රියාවකට මම දුන්නේ ඒකයි. ඇමීන සමග කියලා වෙනම දුන්නේ ඒකයි. තේරෙනවද? අපිට ලොකු සංයෝග හදන්න පුළුවන් බලන්න. CH3 NH මේ H එකක් වෙනකොට මේවා රිප්ලේස් කරන්න. මේ H එකක් වෙනකොට ආරේව දාන්න. C2H5 में C2H5 कितना वेतन दिया ना HC है अंक देख एनिलीन කියන එක දාන්න පුළුවන්. යාගෙත් ළමයි තියෙනවනේ එක සැරේ ඔයගොල්ලෝ ඇනිලින් කියලා කියන්නේ යාට. මේක සැරේ ඔයගොල්ලෝ මෑත් එක්ක සෙට් කරලා ගමු දෙන්නේ. බෙන්සීන් වලින් දක්වටම කල්. හයිඩ්‍රජන් නැද්ද? මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒ හයිඩ්‍රජන් දෙකේ එක හයිඩ්‍රජන්යක් ඉවත් කරන්න ඇල්කිල් හේලයිඩ් ගන්නවා. මෙතන මම මෙයා වෙනස් කරන්නද ලස්සනයක් දාන්න. ලස්සනම නෙවෙයි. තමයි ඇල්කිල් හේලයිඩ් යන්න බලන්න. ඇල්කිල් හේලයිඩ් ප්‍රාථමික ද්විතීයික තෘතීයික දිගට ගන්නේ කාබන් ගෙම්මේ. ක්ලෝරින් බෙදමු කාබන් ගෙම් බලන්න. දැන් C3 තුනක් නම් මේක තෘතීයික ඇල්කිල් හේලයිඩ්. බලමු දාන්න. තෘතීයික ඇල්කිල් හේලයිඩ් දැන් මං එන ඇමීනේ මොන වගේද බලමු. මෙන්න N එක H එකක් වෙනකොට මොකද්ද කරේ? C CH3 CH3 ළමයි ඒත් ඉන්නේ මොකද්ද ද්විතීයික ඇමීනියක්. මෙතන ද්විතීයික ඇමීනියක් මෙතන ද්විතීයික ඇමීනියක්. තේරුණාද? එහෙනම් මේ ඇල්කිල් හේලයිඩ් ප්‍රාථමික වුණත් ද්විතීයික වුණත් තෘතීයික වුණත් ළමයි ප්‍රාථමික ඇමීනියක් දැම්මොත් මොකද වෙන්නේ? ද්විතීයික ඇමීනියක්. හරිනේ? බෙන්සීන්ට Cl සම්බන්ධවත් මම එන්නේ නැහැ. या ප්‍රතික්‍රියාවක් නැත්නම් මොකද ළම අතර දිත්ත බන්ධන ස්වභාවය ආංශික දිත්ත බන්ධන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක නම් වෙන්නේ නැහැ. තේරුණා? තුනක් ලිව්වා අපි ද්විතීයික ඇමීන. දැන් මෙතන ප්‍රාථමික ඇමීන දැන් අපි දාලා බලමු ද්විතීයික ඇමීන මොකක්ද වෙන්නේ? නිදර්ශකයකට මම එක උත්තරයක් කියනවා.
දැන් මොකක්ද වෙන්නේ? අර යට ඉන්න ක්ලෝරින් ගන්න එපා. බෙන්සීන් වලට බැඳීම ක්ලෝරින් වල දෙන්නේ නැහැ. උඩ බෙන්සයිල් ක්ලෝරයිඩ් වල ක්ලෝරින් නම් අවුලක් නැහැ. නෑ මෙතෙන්ට සෙට් කරනවා. මෙතෙන්ට සෙට් කරනකොට අපි මේක අඳු මෙහෙම CH3 CH3 මෙන්න මේ H එක වෙනුවට මෙයාව සෙට් කරන්න. H එක වෙනුවට මෙයාව මෙතනින් සෙට් කරන්න. කොහොමද? CH2 අනේ මේවා හුරු වෙන්න තනියෙන් හොඳේ. කොහොමද මෙහෙම ලියන්නේ අඳින්නේ කොහොමද කියලා ඔයාලා හුරු වෙන්න. ඔය තනි කර ප්‍රැක්ටිස් එකෙන් එන්නේ. කොළවල ලියලා හුරු වෙන්නේ මේ. උනාට පුරුදු නෑනේ ළමයි කාබනික සංයෝග එහෙම ලියලා පුරුදු නෑනේ. අපි වැඩි කල නෑනේ මේ ඕගනික් පටන් ගන්න වැඩි කල නෑ. අපි මේ ස්පීඩ් එකේ ආපු නිසා මිස ඕගනික් ගානක්වත් හදලා නෑනේ ඔයගොල්ලෝ. තේරුණාද? එහෙනම් මේ කාබනික සංයෝග මෙහෙම මම ලිව්වට ඔයාලට එච්චර උරුම නෑ මෙහෙම ලියන්නේ. තනි කර ගෙදරදී මේව ලියා කරන්න. තේරුණාද? මම එහෙම කරනවා තේරුණාද? හරිනේ? මේ ත්‍ෘතික එකක් එන්නේ මේ නයිට්‍රජන්ට තුන් දෙනාම බැඳගෙන ඇල්කිල් ගන්නට. එතකොට මේක ත්‍ෘතික ඇමිනය. මේ ඇල්කිල් හේලයිඩයක් ද්විතීක ඇමිනයකට දැම්මොත් මේ ද්විතීක ඇමිනයනේ. ද්විතීක ඇමිනයකට දැම්මොත් තියෙන ත්‍ෘතික ඇමිනය. ප්‍රාථමික ඇමිනයකට දැම්මොත් තියෙන්නේ ද්විතීක ඇමිනය. උනත් ත්‍ෘතියකට දාලා බලනකොට එතකොට තියෙන චතුර්ථ එකක්. තේරුණාද? ඔන්න ළමයි නියුක්ලියෝෆිලික් ආදේශ ඉවරයි. දැන් අපිට තව එක ප්‍රතික්‍රියා වර්ගයක් තියෙනවා. ඒක තමයි හොඳම යන්නේ ඔය නම පොරොදුයි කලින් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සෑදීම ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සෑදීම ගන්න මැග්නීසියම් වියලි ඊතර සමග 4-3-8 අපි අවසානයේ කරලා ළඟාවේ තියෙනවා මොකද්ද ඇල්කිල් හේලයිඩ් අවසානයේ කරලා දැන් අද කරන්න බෑ මේ ඉවර කරන්න බෑ අද කියන්නේ මේ වීඩියෝ එකකින් ඉවර කරන්න බෑ තේරුණා හරිනේ අපි බලමු ළමයි පොඩ්ඩක් මම PC පියුසුමක් විදියට ග්‍රීනාඩ් කියන විද්‍යාඥයා මාර සොයාගැනීමක් කරේ ග්‍රීනාඩ් ඔක්කොම මෙහෙයක් කරන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය කියන්නේ ගොඩාක් වටින එකක් තේරුණාද නියම එකක් ඈ යා මාළුවෝදයක් නෑ මැග්නීසියම් ඊතර මාධ්‍ය ධාතු විතරයි කරේ ලස්සන සංයෝගයක් හදන ඔයගොල්ලෝ දැකලා තියෙනවා මොකක්ද Ca3 CH2 MgBCl දැන් Cl තේරුණාද MgCl හරිද මේකට කියනවා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. රීජන්ට් එක. පොඩි ප්‍රතිකාරකය. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් කියන නමෙන්ම තේරෙනවා එහෙනම් මෙයා වෙන වැඩ වලට ගන්න ඕනේ. මේක නිකන් අපිට අවශ්‍ය මේ අවසානීය ඩෙස්ටිනේෂන් එකේ නෙවෙයි මෙතන ඉන්නේ. තේරුණාද? ගමනාන්තේ නෙවෙයි ඉන්නේ. මොකද මේක ප්‍රතිකාරකයන්නේ ළමයි. නිකන් සංයෝගයක් අපිට අවශ්‍ය ඵලයක් නෙවෙයි. ඵලයක් තමයි නමුත් අවසන් ඵලය නෙවෙයි මේ ප්‍රතිකාරකයක් අපි හදලා තියෙන්නේ. මෙයාගෙන් වැඩ ගන්න පුළුවන්. මෙයා මාර ප්‍රතික්‍රියාශීලී සංයෝගයක්. තේරුණා? මෙයා වෙන ඇත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලස්සන ඵල හදන්න පුළුවන්. ඒ හින්දා මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ හදන විදිය ගොඩාක් හදලා. හදන්නේ කාගෙන්ද? ඇල්කිල් හේලයිඩ් වලට මැග්නීසියම් දාන මොන මාධ්‍යද? වියලි ඊතර මාධ්‍ය ළමයි වියලි ඊතර කියලා කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාව ගොඩාක් අඩු හොඳ කාබනික ද්‍රවයක්. තේරෙනවද? වියලි ඊතර කියන්නේ නිර්ද්‍රව්‍යම නෑ උනාට අපි සලකන්නේ නිර්ද්‍රව්‍ය කාබනික සංයෝගයක් හොඳ ද්‍රාවකයක්. හොඳ ද්‍රාවකයක්. සොල්වන්ට් එකක්. තේරුණාද? ඇයි එයා අක්‍රියයි. වියලි ඊතර අක්‍රියයි. ඔයාම තේරුම් ගන්න මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය අපි හදාගන්න ඕනේ මාධ්‍යයක් තියෙන මොකක් හරි මාධ්‍යයක හදාගන්න එපා ළමයි. ඒ මාධ්‍ය අක්‍රිය වෙන්න ඕනේ. නැත්තම් මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය මාධ්‍ය එක්ක ප්‍රතික්‍රියා කරොත් තේරුණාද?
මේක හදන මොකක් හරි සොල්වන්ට් එකක් අස්සනේ හදන. ඒ සොල්වන්ට් එකත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට ඔක්කොම ඉවරයි. ඒක නිසා අපි මෙයාව හදාගන්නේ අක්‍රීය මාධ්‍යයක. මොකක්ද මේ මාධ්‍ය? වියලීතර. අන්න ඒකයි වියලීතර දාන්නේ. නැත්තම් මේ මෙයාගේ වෙන වැඩක් නෑ. මේ වියලීතරින් වෙන වැඩක් නෑ. තේරෙනවද? වැඩේ කරන්නේ කවුද? මැග්නීසියම් වැඩේ කරන්නේ. නමුත් මැග්නීසියම් වැඩේ කළා හැදෙන ප්‍රතිකාරකයේ ස්ථායීව තියාගන්න එපා ළමයි. අක්‍රීය මාධ්‍යයක ගිල්ලලා දිය කරලා තේරුණා. අන්න ඒකයි වියලීතර දාන්නේ. ජලීය මාධ්‍යෙම හදන්නේ නැහැ තේරුණා කියලා දෙන්න. ඒ ජලීය මාධ්‍යෙදි හදන්න බැරි කියලා මම කියලා දෙන්න. හරි. ගොඩක් දුර ආවා. ඇල්කිල් හේලයිඩ් අඳුර ගන්න හොඳට බලන්න මේක 60 කුරු කරගන්න. මෙයාව 60 කුරු කරගන්න. නෑ මේ මැග්නීසියම් මේක කලිනුත් කියලා දුන්න දවසක අද හොඳට ඔලුවට දාගමු. මැග්නීසියම් වල තියෙන මොකද්ද ළමයි? නිකන් ගත්තොත් ධන දෙකට කීප මෙතන සහසංඛ්‍ය බන්ධනයක් තියෙන්නේ. තේරෙනවද? ධන දෙකම ලියන එක වැරදි. උනට අපි කියමු මැග්නීසියම් ඉන්නේ මොන කාණ්ඩද තමයි? මැග්නීසියම් දෙවන කාණ්ඩය නිසා යාගේ ඔක්සිකරණාංකේ ධන දෙක තමයි යා හදන හැම සංයෝගයකම. මෙන්න මෙතන ඔක්සිකරණාංක නිකන් ධන දෙක වගේනේ. ක්ලෝරින් 17 වෙනි කාණ්ඩේ ක්ලෝරින් එතකොට ඍණ 1. තේරෙනවද? ක්ලෝරින් ඍණ 1. ඔයාලට තේරෙන්න ඕනේ ළමයි. මැග්නීසියම්ට බැඳලා ඉන්න අනිත් එක්කෙනා කවුද? මේ කාබන්. මේ H එහෙම නෙමෙයි මේ H බැඳලා ඉන්න මෙයාට. H දෙක බැඳලා ඉන්න කාබන්ට. මැග්නීසියම්ට බැඳලා ඉන්න මේ කාබන්. එහෙනම් ළමයි යා මොකක් වෙන්න ඕනේද? මයිනස් එක. මොකද මේ ධන දෙක ශූන්‍ය කරන්න එපා. ධන දෙක උදාසීන කරන්න නම් දෙපැත්තේ ඉන්න යාට බැඳුණු දෙන්න ඍණ දෙකක් වෙන්න ඕනේ. මෙන්න ඍණ එකක් නම් ආවා. අනිත් ඍණ එක මේක. එහෙනම් වාට තේරෙනව නේද? ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ කාබන් මත තියෙන ඍණ කියලා. අපි ඔක නිකම්ම මෙතන අයනික බන්ධනයක් නෙවෙයි. දැන් ඩෙල්ටා වලින් අපි ලියන්නේ. එහෙනම් මෙතන මොකද්ද ළමයි තියෙන්නේ? සුපිරි ඩෙල්ටා මයිනස් එකක්. දැන් හරි නේද වැඩි? වාට තේරුණාද මෙතන තියෙන ඩෙල්ටා මයිනස් එකක් කියලා? හොඳ ඉහළ ඍණ එකක්. දැන් හොඳ ඉහළ ඍණ අගය. ඍණ එකම නෙවෙයි. ඍණ එක කියන්නේ පූර්ණනේ. ඩෙල්ටා මයිනස් කියන්නේ කුඩා. ඒක ඍණ එකට වඩා කුඩායි. නමුත් ඉහළ මට්ටමක තියෙනවා. ළමයි ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ මෙන්න මේ කැල්ල මොකද්ද? නියුක්ලියෝෆයිලයක්. ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත්. ඉලෙක්ට්‍රෝන වලින් හොඳටම පොහොසත් නේ. මෙයා ඉලෙක්ට්‍රෝන ඌන තැන දකින තැනට පහර දෙනවා. ඉලෙක්ට්‍රෝන ඌන තැන දැක්කොත් එතෙන්ට පහර දෙනවා නේ. ඒ තරමටම මේ කාබන් දැන් ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත්. අන්න ඒකයි මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය මේ තරම් වටින්නේ. අපිට තියෙන ලෝකේ කාබනික රසායනය කියන ලෝකයි අපිට ඉන්න සුපිරිම නියුක්ලියෝෆයිලයක් ළමයි ග්‍රිනාඩ් ප්‍රතිකාරකය කියන්නේ. තේරුණාද? ඉලෙක්ට්‍රෝන වුණ තැන් වලට පහර දීලා මෙන්න මේ කෑල්ල සෙට් කරගන්න පුළුවන්. තේරුණා? මම ලස්සනට එන්නම් එතෙන්ට. හරිද? එහෙනම් දැන් ගොඩක් දුර ආවනේ. අපි යන් අතෙන්ට. ඇල්කිල් හේලයිඩ් එක හදාගන්නේ. ඇල්කිල් හේලයිඩේ පරාසය මොකද්ද ළමයි? ඇල්කිල් හේලයිඩේ තියෙන්නේ ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාව වැඩි. ඔක නිතරම කියනවා ඉලෙක්ට්‍රෝන අදිනවා. ඉලෙක්ට්‍රෝන අදින නිසා මෙතන ධන ගතියක් තියෙන ඉලෙක්ට්‍රෝන වලින් ඌනතාවයක් තියෙනවා. තේරුණාද? එහෙනම් ඇල්කිල් හේලයිඩේ මෙතන කාබන් ඉලෙක්ට්‍රෝන වලින් ඌනයි. තේරුණාද? අන්න ග්‍රිනාඩ් හැදුවාම ඒ කාබන්ම ග්‍රිනාඩ් හැදුවාම මේ කාබන්ම ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් තනිකර කන පිට හැරවීමක් කරේ. ග්‍රිනාඩ් කරේ තනිකර කන පිට හරවලා මොකද්ද කරේ? ඉලෙක්ට්‍රෝන ඌන බව ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් බව හැදුවා. ඔය ඔක්කොම වැඩ දැම්මේ කවුද ළමයි? ඔය ඔක්කොම වැඩ දැම්මේ මෙන්න මෙයා. ඇයි ඒ? මැග්නීසියම් කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන ගොඩක් කියන්නේ මේක විද්‍යුත් ඍණතාව ගොඩක් අඩු කෙනෙන්නේ ධන ගතිය වැඩි කෙනෙන්නේ. ධන ගතිය වැඩි කෙනෙන්නේ. අන්න ඒකින්ද තමයි මේ පැත්තට ඉලෙක්ට්‍රෝන යන්නේ. ඍණ ගතිය මෙයාගේ වැඩි වෙන්නේ ඒක නිසා. 100% පැහැදිලි මම හිතන වැඩේ. එහෙනම් ග්‍රිනාඩ් වලින් කරන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන උන කාබන් ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් කරලා හොඳ නියුක්ලියෝෆයිලයක් හදාගන්න. ඒක තේරෙනවද? එහෙනම් ලියාගමු අපි ඔක ලස්සන. ලියාගන්න. ඇල්කිල් හේලයිඩ් එක. මේක ලියාගන්න. මේ මාතෘකාව ලියාගන්න. ඇල්කිල් හේලයිඩ් එක හැලජනයේ අධික විද්‍යුත් ඍණතාව නිසා හැලජනයේ අධික විද්‍යුත් ඍණතාව නිසා හැලජනයට සම්බන්ධ කාබන් මත ඉලෙක්ට්‍රෝන ඌනතාවක් පවතී. හැලජනයට සම්බන්ධ
කාබන් මත ඉලෙක්ට්‍රෝන ඌනතාවක් පවතී. හරි. ආයි වෙනම වාක් විදිහට ලියන්න. ඇල්කිල් හේලයිඩයක්. මැග්නීසියම් ඇලයිරක් වියලීතර. සමග ප්‍රතික්‍රියා කළ විට ඇල්කිල් හේලයිඩයක් මැග්නීසියම් ඇලයිරක් වියලීතර සමග ප්‍රතික්‍රියා කළ විට මෙහෙම යනවා. RNGX කියන්නේ හැලගෙන CL DR RNGX ආකාරයේ ග්‍රිනාට් ප්‍රතිකාරකය ලැබෙන අතර RNGX ආකාරයේ ග්‍රිනාට් ප්‍රතිකාරකය ලැබෙන අතර එම සංයෝගයේ MGX එම සංයෝගයේ MGX කාණ්ඩයට MGX කාණ්ඩයට බැඳුණු කාබන් ඉලෙක්ට්‍රෝන වලින් බොහෝ පොහොසත්ය එබැවින් මෙම ග්‍රිනාට් ප්‍රතිකාරකය ප්‍රබල නියුක්ලියෝෆයිලයක් ලෙස මෙන්ම නොන්ද මේක ප්‍රබල බස්මයක් ලෙසද හැසිරේ. ප්‍රබල නියුක්ලියෝෆයිලයක් ලෙස මෙන්ම ප්‍රබල බස්මයක් ලෙසද හැසිරේ. තමයි මේ ඉලෙක්ට්‍රෝන පොහොසත් කියලා කියන්නේ ළමයි මෙයා හොයන ඉලෙක්ට්‍රෝන ඕන තැන. මෙන්න ඉලෙක්ට්‍රෝන ඕන නියම තැන. මොකද්ද? ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන ඇත්තෙම නෑ ළමයි. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන එකක්වත් නෑ. ඉලෙක්ට්‍රෝන හොඳටම උණයි. මෙයාට පුළුවන් ප්‍රෝටෝන දැහැ ගන්න. ප්‍රෝටෝන ගන්නවා කියන්නේ භස්ම දැන් කොච්චර කිව්වද නේ? ප්‍රෝටෝන පිට කරනවා නම් අම්ල, ප්‍රෝටෝන ගන්නවා නම් ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරනවා නම් භස්ම. එහෙනම් ළමයි ඔයාලා දැනගන්න හැම නියුක්ලියෝෆයිලයක්ම මොකද්ද? භස්ම. ඒකේ හැම නියුක්ලියෝෆයිලයකටම කැමතිනේ නම් මේ ප්‍රෝටෝන ගන්න. හැම නියුක්ලියෝෆයිලයක්ම ප්‍රෝටෝන ගන්න කැමති නිසා හැම නියුක්ලියෝෆයිලයක්ම භස්ම වෙනවා. එහෙනම් මෙයා හොඳ භස්මයක්. මෙයා හොඳ ප්‍රබල භස්මයක්. ප්‍රෝටෝන පෙන්වන්න බෑ මෙයාට. ඊළඟ ආයෙ වෙන වාක්‍ය ලියා ගන්න. ග්‍රිනාට් ප්‍රතිකාරකය කෙතරම් ප්‍රබල භස්මයක්ද යත්. ග්‍රිනාට් ප්‍රතිකාරකය කෙතරම් ප්‍රබල භස්මයක්ද යත්. දුබල ආම්ලික හයිඩ්‍රජන් ඇති ජලයටත් වඩා ආම්ලිකතාවයෙන් ඉතා අඩු. දුබල ආම්ලික හයිඩ්‍රජන් නැති ජලයටත් වඩා ආම්ලිකතාවයෙන් ඉතා අඩු යන අග්‍රස්ත ඇල්කයින සහ ඇල්කොහොල සමග පවා ප්‍රතික්‍රියා කර ප්‍රෝටෝන
ප්‍රතිග්‍රහණය කරගනී. සමග පවා ප්‍රතික්‍රියා කර ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරගනී. තේම ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරගන්න. යාගන්න ඊළඟට ආය වාක්‍ය ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ග්‍රිනාඩ් ප්‍රතිකාරකය වියලි ඊතර මාධ්‍යක සාදාගන්නේද. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය වියලි ඊතර මාධ්‍යක සාදාගන්නේද. මෙම අධික ප්‍රතික්‍රියාශීලීතාව නිසාය. මෙම අධික ප්‍රතික්‍රියාශීලීතාව නිසාය. හරිනේ. දැන් ළමයි මේක අපි කලින් හම්බුනේ නැති අමුතුම වර්ගයේ ප්‍රතික්‍රියාවනේ. මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙලා තියෙන ලෝහයක්. කලින් හැම එකේම අපිට හම්බුනේ අලෝහනේ මෙන්න මෙහෙම නැහැ සෝඩියම් සම්බන්ධය තියෙන අර සෝඩියම් අග්‍රස්තල් කයින් වලට සෝඩියම් එහෙම අයනිකව සම්බන්ධ. මෙතන මැග්නීසියම් සහ සම්බන්ධ වෙලා තියෙන මේ ග්‍රහණ ප්‍රතිකාරකයේ මැග්නීසියම් ඒක ලෝහනේ. මේකට කියන ලෝහක කාබනික ප්‍රතිකාරකය. ඕගනෝ මෙටැලික් රීජන්ට් එක. තේම හාලියා ගන්න. වෙනම ආය වාක්‍ය ලියන්න. ග්‍රහණ ප්‍රතිකාරකය ග්‍රහණ ප්‍රතිකාරකය කාබනික ලෝහක ග්‍රහණ ප්‍රතිකාරකය කාබනික ලෝහක වරන් ඇතුළේ නෙලිය. ග්‍රහණ ප්‍රතිකාරකය කාබනික ලෝහක කියලා වරන් ඇතුළේ මේක ලියන්න. ඕගනෝ මෙටැලික් වරහන් වහලා ප්‍රතිකාරකයක් ලෙස හැඳින්විය හැකියි. හරිද? මේක මම විශේෂයෙන්ම හදපු ටිකක් මේ තියෙන ඉතින් මේ ටික මෙහෙමම ලියාගමු. මම ඕක මේ ඊතර හදාගන්න ක්‍රමය අපිට කියලා තුනේ ඊතර හදාගන්න එක ක්‍රමයයි තියෙන්නේ. ඊතර හදාගන්නේ මොකද්ද? ඇල්කිල් හේලයිඩ් ඇල්කොක්සයිඩ් අයනයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ඊතර හම්බුණා. මේ ඇල්කිල් හේලයිඩ් වලම හම්බුනේ. මොකද ඊතර හදාගන්න විදිය අමුතුවෙන් අහන්න එපා මගෙන්. ඊතර හැම තමයි හදාගන්නේ. අහන්න එකක් කමන්නේ නැහැ. Eg CH3O CH2 CH3 යමද ළමයි. ඔන්න මම කිව්ව ඇල්කිල් හේලයිඩ් වල නියුක්ලියෝෆිලික් ආදේශය ඉවරයි. මම කලින්ම කිව්වනේ. ඇමීන වලින් ඉවර වුණානේ. ඇල්කිල් හේලයිඩ් වල නියුක්ලියෝෆිලික් ආදේශය ඉවරයි. ඒකදී කතා කරා නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවලදී කතා කරා ඇල්කිල් හේලයිඩ් හැම ඇල්කිල් හේලයිඩ් මෙහෙම නෑ මොනවද? වයිනයිල් හේලයිඩයි ඇරිල් හේලයිඩයි නියුක්ලියෝෆිලික් ආදේශ දක්වන්නේ නෑ කියලා කිව්වා. ආංශික දිත්ත බන්ධන ස්වභාවය තියෙන මෙන්න ඇරිල් හේලයිඩයක්. මේ ක්ලෝරෝබෙන්සීන් මෙතන දිත්ත බන්ධන ස්වභාවයක් තියෙනව නේද? ඒක නිසා ග්‍රීනාඩ් හදනවද? ග්‍රීනාඩ් හදනවා ළමයි. ඇයි? මේක නියුක්ලියෝෆිලික් ප්‍රතික්‍රියාවක්ද? නෑනේ. නියුක්ලියෝෆිලික් ප්‍රතික්‍රියා ඉවරයිනේ. මම හොඳට මේ මම බොරු කියනවා එහෙම නෙවෙයි හරිද? මම කලින් කිව්වා මොකද්ද? ඇරිල් හේලයිඩයි වයිනයිල් හේලයිඩයි නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ කියලා කිව්වේ. හොඳ එතන මං කියලා මෙතන බොරු කියනවා එහෙම නෙවෙයි තේරුණාද? මෙතන මොකද්ද මේ? ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සාධන එක නියුක්ලියෝෆිලික් ආදේශයක්ද? නෑ නේ ඒක වෙන එකක් නේ. ඒක නිසා මෙයා ලස්සනට හදනවා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ හදනවා හොඳේ.
එහෙම එකක් ඉගැන්වෙන්නේ නෑ බොරු කිව්ව එහෙම නෑනේ. ජෙසි එතන දැන් මෙහෙමනේ BR තියෙන්නත් පුළුවන් තමයි. ඔය දෙක තමයි ගන්න. අයඩයින් නම් අපි ගන්නෑ. කොහොම තියෙන්නත් පුළුවන්. ඒතකොට හැදෙන්නේ මොකද්ද? CH3 CH what Mg Br CH2 Mg Br ලියන්න තුනක් හරිනේ. තුනක් හරි. අපේ උඩ එකත් මකනවා. හොඳේ උඩ එකත් මකන පොඩි ඉඩ ටිකක් මට ඕන. මේවා මෙහෙමම ලියාගන්න. මට කම්මැලි ලියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේක වීඩියෝ එක නවත්තලා මේ ටික ලියාගෙන යන්න එපා. හරි. 9ක් ලිව්වා. දැන් මෙතන 1 2 3 එතන 6යි කලින් 3ක් ලිව්වනේ. දැන් මෙතන මෙහෙමයි. මෙතන ඔහම දාලා මෙහෙම ලියගන්න. එකමට කියනවට ලියගන්න. රිනාඩ් ප්‍රතිකාරකය සෑදීම සුදුසු නෑ උචිත නෑ අනුචිතයි අමනෝචිතයි නේ සුදුසු නැත ලියගන්න. ඔහේ ලියගන්න දන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා ලියගන්න. හරිද? හරි මම දැන් කියලා දෙන්න. ළමයි සංයෝගයක කාබනික සංයෝගයක හැලජනයක් තිබුණු පළියට ඔයාට ග්‍රිනාඩ් හදාගන්න බෑ. ඒක ඔයාගේ අයිතියක් නෙවෙයි. තේරුණාද? ඇල්කිල් හේලයිඩ් කෑල්ලක් තිබුණ ගමන් මැග්නීසියම් වීලීතර දාලා ග්‍රිනාඩ් හදන්න යන්න එපා. මම මේ කියන්නේ ඔයාලට තේරෙනවා මේ පරිවර්තන කරද්දී ළමයි අනා ගන්නවා. තේරුණාද? මේවට ග්‍රිනාඩ් දාලා ළමයි අනා ගන්නවා. තේරුණාද? ඒක නිසා ඔයා දැනගන්න ඔයාගේ සීමාව කොතනද කියලා. ඔයාට නිදහසක් දුන්න ග්‍රිනාඩ් හදන්න. නමුත් ඔයාගේ සීමාව කොතනද කියලා කියන හොඳට දැනගන්න. ඔයාට මේවෙන් අයිතියක් නැහැ ග්‍රිනාඩ් හදන්න. ඇයි කියලා මම කියලා දෙන්නම්. ළමයි ග්‍රිනාඩ් කියන්නේ හරි සියුම් ප්‍රතිකාරකයක්. ග්‍රිනාඩ් අධික ප්‍රතික්‍රියාශීලී. ග්‍රිනාඩ් කොච්චර ප්‍රතික්‍රියාශීලීද කියනවා නම් ග්‍රිනාඩ් එක පැති දෙකකින් ප්‍රතික්‍රියාශීලී. මොකද්ද? ප්‍රබල නියුක්ලියෝෆයිලයක්. අනිත් එක ප්‍රබල බස්මයක්. බස්මයක් කියන්නේ ප්‍රෝටෝන ගන්නවා. ප්‍රෝටෝනයක් පෙන්නන්න බෑ යාට. අනිත් පැත්ත මොකද්ද? මම ලස්සන කියලා දීලා තියෙනවා. මොකද්ද? ආ කියන්නේ ප්‍රබල නියුක්ලියෝෆයිලයක්. එයාට ඉලෙක්ට්‍රෝන මුණ තනක් පෙන්වන්න බෑ. ප්‍රබල බස්මයක්. එයාට ප්‍රෝටෝන තියෙන තැනක් පෙන්වන්න බෑ. තේරුණාද? මේ ප්‍රෝටෝන කියන්නේ මේවට එහෙම ගන්න එපා. හොඳේ තේරුණාද? මේවට ආම්ලික හයිඩ්‍රජන් කියන්නේ නැහැ නේද? මේ හයිඩ්‍රජන් නේ ආම්ලික හයිඩ්‍රජන් නෙවෙයි. එහෙනම් හයිඩ්‍රජන් තිබුණු තැනක තිබුණු පළියට එහෙම ආම්ලිකයි නැත්තම් ප්‍රෝටෝන තියෙනවා අන්න පහර දෙනවා. එහෙම බෑ. තේරුණාද? ආම්ලික හයිඩ්‍රජන් තියෙනවා. පැහැදිලි? හරි. ලස්සන්ට ඒවා කියන්න කතන්දරේ. දැන් මෙතන ක්ලෝරින් තියෙනවා. දැන් ග්‍රිනාඩ් හදාගන්න යනවා. දැන් ග්‍රිනාඩ් හැදුණා කියමුකෝ. මෙතන තියෙන මොකද්ද?
MgCl තියෙනවා. දැන් මේක හැදුවම ග්‍රීනාට් හැදුනා MgCl. ළමයි ඒ සංයෝගයේම තවත් තැනක තියෙනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඌන තැන. ඔයාලා තාම ආවේ නැහැ ඒ පාඩමට. නොබෝ දෙනකින් එනවා ඔක්සිජන් ගඩංගු සංයෝගයට. ඉතින් මේ බලන්න ඉලෙක්ට්‍රෝන ඌනයි මෙතන. අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ. තමයි ඔක්සිජන් වල විද්‍යුතීනතාව වැඩි. එයා ඉලෙක්ට්‍රෝන අදිනවා. ඉලෙක්ට්‍රෝන අදින නිසා එයා සම්බන්ධ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. මේ තේරුණාද? ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. අන්න මේ පැත්තෙන් ග්‍රීනාට් හදාගත්තාම ඒ ග්‍රීනාට් වල නියුක්ලියෝෆිලික කැලලක් ඉන්නවා. එයා ඉලෙක්ට්‍රෝන වලින් ගොඩක් පොහොසත්. එයා හොයන්නේ ඉලෙක්ට්‍රෝන ඌන තැනක්. එයා දකිනවා එයාගේම සංයෝගයේ අනිත් කොනේ ඉලෙක්ට්‍රෝන ඌන තැනක් තියෙනවා. එයා මොකද කරන්නේ? එයාටම පහර දෙනවා. තේරුණා? හරියට ණයෙක් ළමයි ණයාගේ නැට්ට ගිලිනවා වගේ වැඩක්. තේරුණාද? හරිද? ණයා තමන්ගේම නැට්ට අන්න සර්පයන්ව කනවනේ නම. සර්පෙක් දැකලා සර්පයා ගින්න. ණයා දකිනවා නැට්ට දැකලා හිතන අන්න සර්පෙක් කියලා උගේම නැට්ට ගින්නව වැඩන්නේ කරන්නේ. මේ පැත්තෙන් ග්‍රීනාට් හදලා ඒ ග්‍රීනාට් ඒ සංයෝගෙම තවත් තැනකට පහර දෙනවා. ඒක නිසා ග්‍රීනාට් සැදීම අනුචිතයි අමනුචිතයි. පැහැදිලිද? මේ වගේ සංයෝගයක්. මේ ඉලෙක්ට්‍රෝන ඌන තැනක්. මෙයාටත් වඩා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඌනතාව වැඩි. මෙහෙනුත් ඉලෙක්ට්‍රෝන මේ ඔක්සිජන් ළමයි. ඔක්සිජන් කියන්නේ විදුලියතාව වැඩි. ඉලෙක්ට්‍රෝන අදිනවා. ඉලෙක්ට්‍රෝන අදිනවා ඩෙල්ටා ප්ලස් ගතියක් තියෙනවා. පැහැදිලිද? පැහැදිලි නේ? එහෙනම් ඉලෙක්ට්‍රෝන ඌන තැන් තියෙනවා නම් සංයෝගයක ඉලෙක්ට්‍රෝන ඌන තැන් තියෙනවා නම් ග්‍රීනාට් හදන්න යන්න එපා. තේරෙනවද? ලකුණු දෙන්නෙත් නෑ ඔයාලට. එහෙම හදන්නෙත් නෑ. තේරුණාද? අමුතු සංයෝගයක් කියන්නේ යා මෙයාගේ සංයෝගයට පහර දුන්නා ග්‍රීනාට් එකක් විනාශ වෙලා අමුතු එකක් වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් ඔබට පැහැදිලි ළමයි මෙයාට ග්‍රීනාට් හදන්න යන්නේ නැහැ. මෙයාට හදන්නේ මෙතනත් එහෙමයි මේ ඔක්සිජන් තියෙන මේ ක්ලෝරින් තියෙන ඔයා හිතයි දැන් මෙතෙන් හදන්න පුළුවන් ග්‍රීනාට්. එහෙම හදන්නේ නැහැ. ඔක්සිජන් තියෙනවා හදන්නේ. මෙතන ඔක්සිජන් උත් තියෙනවා තව කතන්දරයක් කියන්නමයි. මේ තුන් දෙනා උදාහරණයක් ගත්තේ ළමයි ඉලෙක්ට්‍රෝන ඌන තැනක් තියෙනවා. මොකද නියුක්ලියෝෆයිලක් විතර පහර දෙනවානේ. මේ යට හතර දෙනා ගත්තේ මොකද්ද? හයිඩ්‍රජන් තියෙනවා ප්‍රෝටෝන විදිහට පිට කළ හැකි හයිඩ්‍රජන් ප්‍රෝටෝන විදිහට පිට කළ හැකි හයිඩ්‍රජන් ප්‍රෝටෝන පිට කිරීම මොකද්ද? ආම්ලිකතාව. ආම්ලික හයිඩ්‍රජන් තියෙනවා. මේ යට සංයෝග හතරේ ආම්ලික හයිඩ්‍රජන් තියෙනවා. තාම දන්නේ නැහැ. එක්කෙනෙක් ගැන දන්නවා මේ. අග්‍රස්තල්කයින වල අග හයිඩ්‍රජන් වලට ආම්ලිකතාවයක් ලැබී ඇත. තේරුණාද? එහෙනම් මේ ප්‍රතික්‍රියා කලින් දීලා තියෙන්නේ මම මේ පැත්ත. නමුත් මේ ග්‍රීනාට් හදන්න යන්නේ නැහැ. තේරුණායි? එයා අර ප්‍රෝටෝනේ දැහැ ගන්නවා. මේ හදපු ග්‍රීනාට් අර ප්‍රෝටෝනේ දැහැ ගන්නවා. එයාට ප්‍රෝටෝන පෙන්වන්න බෑ. එයා හොඳ භස්මයක් නිසා. පැහැදිලිද? ඒක නිසා සුදුසු නෑ. මේවත් දැනගන්න ඇල්කොහොල් තාම කියලා දුන්නේ නැහැ. මේ හයිඩ්‍රජන් ආම්ලිකයි. මේවා නෙවෙයි. මේ හයිඩ්‍රජන් මේවා එහෙම ආම්ලික නෑ. මෙන්න මේ හයිඩ්‍රජන් ආම්ලිකයි. ඒක නිසා මෙහෙන් ග්‍රීනාට් හැදුවොත් එයාට ප්‍රෝටෝන පෙන්වන්න බෑ. එයා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේ හයිඩ්‍රජන් ආම්ලිකයි. පැහැදිලි නේද? හොඳට තේරුණා මේක ලියාගන්න. හරි. ලියාගන්න පොඩි වාක්‍ය ටිකක්. ඉහත 4 5 6 ඉහත 4 5 6 සංයෝගවල ඉහත 4 5 6 සංයෝගවල කාබන් දාමයේ ඉලෙක්ට්‍රෝන ඌන ස්ථාන ඇති බැවින් කාබන් දාමයේ ඉලෙක්ට්‍රෝන ඌන ස්ථාන ඇති බැවින් එම සංයෝගවල හැලජන කාණ්ඩ තිබුණත් ග්‍රීනාට් ප්‍රතිකාරකය සෑදීම සුදුසු නොවේ. හැලජන පරමාණු තිබුණත් ග්‍රීනාට් ප්‍රතිකාරකය සෑදීම සුදුසු නොවේ. මන්ද සැදෙන ග්‍රීනාට් ප්‍රතිකාරක කොටස
එම සංයෝගයේම ඉලෙක්ට්‍රෝන ඌන තැනට පහර දෙන බැවිනි. එම සංයෝගයේම ඉලෙක්ට්‍රෝන ඌන තැනට පහර දෙන බැවිනි. හරි. එනම් 4 5 6 සංයෝගවල එනම් 4 5 සංයෝග ග්‍රිනාඩ් ප්‍රතිකාරක සැදීමට සුදුසු නොවන්නේ. එනම් 4 5 6 සංයෝග ග්‍රිනාඩ් ප්‍රතිකාරක සැදීමට සුදුසු නොවන්නේ. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ප්‍රබල නියුක්ලියෝෆයිලයක් නිසාය. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ප්‍රබල නියුක්ලියෝෆයිලයක් නිසාය. හරිද? වෙනම වාක්‍යයක් යන 7 8 9 සංයෝගවල 7 8 9 සංයෝගවල ආම්ලික හයිඩ්‍රජන් ඇති බැවින් 7 8 9 සංයෝගවල ආම්ලික හයිඩ්‍රජන් ඇති බැවින් ඒවාගෙන් ග්‍රිනාඩ් සෑදුවහොත් භස්මයක් ලෙස එම සංයෝගයෙන්ම ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරගන්නා නිසා. භස්මයක් ලෙස එම සංයෝගයෙන්ම ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරගන්නා නිසා ග්‍රිනාඩ් සෑදීම සුදුසු නොවේ.